समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्खदं धम्म सवन कालो अयं बदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බෙලෙන් පින්වත් ඔබ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ජීවිත ගමනේ හැම සැනසෙල්ලක් වේවා. ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් මේ දේශනාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි අද දවසෙත් ඊ타මත් කරුණාවෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සදහවත් පින්වත්නි, ඥානාර්ථ සදහම් පෙළෙහි අද දවසේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ පසුගිය දේශනාවෙහි අපි සාකච්ඡා කළ නීවරණ ධර්මයන්හි පස්වෙනි කන්න වන විචිකිච්ඡා නීවරණෙහි ඉතිරි කොටස පෙන්වා දෙන්න සාකච්ඡා කරන්න. පෙන්වා දෙනවා කියන තැන ඔබ දන්නවා දැනුමට. අපි බොහෝ කෙනෙක් දැනුම තියෙනවා. නමුත් ලෞකික ලෝකෝත්තර වශයෙන් භාවනාවක් හැටියට සමත විදර්ශනා දියුණු වෙන ආකාරයට අපි කොහොමද මේ දැකගන්නේ? මේ ධම්මග අහුරන නීවරණ ධර්මය ඉවතලන්නේ. ඒ සකස් නොවන ආකාරයට සිත සිහි පිහිටුවලා සත්ත බොජ්ජංග ධර්ම වැඩෙන තැනකට හිත පුහුණු කරන්නේ, අභ්‍යාස කරන්නේ කොහොමද කියන අදහසයි මතකොට පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් මම ඔබට ආරාධනා කරනවා පින්වත්නි, විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමය කියන අවස්ථාවන් ඔස්සේ තමයි මේ අපිට සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නීවරණ ධර්ම පින්වත්නි ප්‍රබල සාධකයක් දැනගෙන ඉවත් කරගත යුතු. නීවරණ ධර්ම සංසිඳවන්න ඒ අවබෝධයෙන් තොරව කැලේකට යනවා කිව්වත් නිවන් දකින්න. ගිහි ජීවිතේ මුළුමනින්ම වෙන් වෙලා ඉන්නවා කිව්වත් නිවන් දකින්න. නීවරණ ධර්ම පවතින තාක්කල් ඒ දේ කරන්න බැරි වෙනවා. මොකද නීවරණ ධර්ම පවතින්නේ හිතේ. පුද්ගලයන්ගෙන් ආයුලා කැලේට යන්න පුළුවන්. ඕක කොතනක හෝ හුදකලා වෙන්න පුළුවන්. ගේදර ධන ධාන්‍ය වස්තු හරක බාන ආදී වශයෙන් අපි සඳහන් කරන අය වලින් ධර්මයට අනුව බාහිර වස්තු අයින් කරන්න පැත්තක දාලා යන්න පුළුවන්. එහෙත් නීවරණ ධර්ම අපේ සිතේ පවතිනවා නම් ධර්ම මාර්ගයේදී විශාල පීඩාවක්. මේ නිසා තමයි පින්වත්නි නීවරණ ධර්ම පහම ගැන කියනකොට එහි ඇතිවන සංසිඳීම නිදසුන් වලින් පෙන්눔 කළ මේට පෙර ආතුව සඳහන් කළ තියෙනවා. ඔබට මතක ඇති. නැවත සඳහන් කළොත් කාමච්ඡන්දේ පටන් නීවරණ ධර්ම වලින් සංසිඳනකොට ඇතිවෙන සුවය විස්තර කළ මේ වගේ. ණයට ගත්ත දෙයක් නැවත ණය නොයි ණය නිදහස් වුණා වගේ. ණය ගෙවලා. හොඳටම ගිලන් වෙලා ඇඟපත තලා පොඩි කළ දාපු වගේ ඉඳලා අන්නේ ගිලන් භවෙ නිදහස් වෙලා නිරෝගී වුණා වගේ.
හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක් හිරෙන් විලංගුවෙන් නිදහස් වුණා වගේ. දාස ස්වභාවයේ හිටපු කෙනෙක් දාස ස්වභාවයෙන් බැහැර වුණා වගේ. කාන්තාරයකට ඇතුළු වෙච්ච කෙනෙක් දුරු ගමනක් යන්න කරදරයකින් තොරව ආහාර පාන හිඟවීමෙන් හෝ රැගෙන ගිය ආහාර පාන බැහැරවීමෙන් හෝ වෙන උපද්‍රවයකින් තොරව ඒ කාන්තාරයෙන් නිදහස් වුණා. කාන්තාරයේ ඉක්මවා ගියා වගේ. එතන විචිකිච්ඡා පෙන්වම් කලේ. මෙන්න මේ ආදී වශයෙන් මේ නිවන ධර්ම වලින් බැහැර වුණාම ඇතිවන සංසිඳීම ධර්ම කතාවේ පෙන්වම් කළා. දැන් නිවන ධර්ම තියෙනකොට මොකද වෙන්නේ? එයත් මේට පෙර ආතුවත් අපි පෙන්වා දීලා තිබෙන ඒ පැත්තත් දැනගන්න ඕනේ. ආලෝකයේ තියෙන වටිනාකම දැනගන්න පින්වත්නි අඳුරේ තියෙන ආදීනමය තේරුම් ගැනීම හොඳයි. අනේ වගේ නිවන ධර්ම වල තියෙන වැරද්ද තේරුම් ගත්තම වචනෙන් ඇහෙනවට වඩා දුක්ඛ පක්ෂය කියන පමණක් අකුසල පක්ෂය පමණක් දුක හැදෙනවා කුසලයේ වැහෙනවා කියන තැනටත් වඩා තව කරුණු විස්තර කරලා ගත්තොත් අනුගත වෙනකොට නිවන ධර්ම වල තිබෙන ආදීනමේ තේරුම් ගත්තම එහි ලැබෙන සුවපත් භාවය තේරුම් අරගෙන නිවන ධර්ම වලින් බැහැර වෙන්න හිත පුරුදු කරන්න වඩා පහසුයි. කාමච්ඡන්දේ පටන් නිවන තියෙනකොට කාමච්ඡන්දේ තියෙනකොට හරියට ජලයක් තියෙනවා ඒ නිල් පාට කහ පාට රතු පාට මදටිය පාට එන ලෝහ කඩ පාට ආදි වශයෙන් පාටින් යුක්ත ජලය. මූණ ලං කරලා බැලුවට ඇස් ඇති මනාකොට ඇස් පේන පුරුෂයෙකුට නමුත් තමාගේ මුහුණ ඒ ජලාශයෙන් බලන්න බෑ පේන්නේ නේ. දැඩි ආසාව තියෙනකොට එහෙමනේ. හොඳ නරක පේන්නේ. හිත ඉල්ලන දේ මන් දෙන්න ඕනේ කියලා ඒ හිතට දැනෙන්න පුළුවන්. අපිට ඕන විදිහට අපි කරුණු හදාගන්න ඊට පස්සේ. විවිධ ආකාරයෙන් අපි කාලයෙන් කාලයට විවිධ කතා හදාගෙන අර හිතේ තියෙන අවස්ථාවට ඉඩ දෙනවා. හොඳ නරක දකින්න බෑ. ඊළඟට හොඳටම ගිනි රත් වෙච්ච වතුරක් දුමාරේ දානකොට මුහුණ බලන්න පුළුවන් දේ වතුරේ බලන්න බෑ. තරහත් ඔය වගේ තමයි. පටිගිය මතුණාට පස්සේ හොඳ නරක පේන්නේ නැහැ. බුර බුරා නගින ගින්දරක දුමාලය වගේ. ඊළඟට ජලාශයක් සෙවල බැඳිලා තියෙනවා. පාසි කියලා හිතන්න. අපි එහෙම හිතමු සෙවල පාසි තියෙනවා. මුහුණ පෙනේද? නෑ. තීන මිද්දේ තියෙන තාක්කල් පින්වත්නි අර පාසි වලින් වැහිලා තියෙන වගේ ධර්මයේ දැක ගන්න බෑ. මේ නීවරණ ධර්මනේ. ධර්මයේ දැක ගන්න වැහිලා තියෙන්නේ. දැන් නිදිමත ගතිය කියන මේ නිදා වැටෙනවා කියන බෙල්ල පැත්තකට යොමු වෙන කියන අදහසම නෙමෙයි. ඒ සංකේතවත් කළා නිදිමත කියලා පෙන්눔 කළා කායික ස්වභාවයක් ඔස්සේ. නමුත් සිතේ ඇතිවන මලානිකකම සෙවල බැඳිලා ජලාශයේ පේන්නේ අන්නේ වගේ. ඊළඟට යන් ජලාශයක් කැකෑරෙනවා. සුළඟෙන් වෙන්න පුළුවන්, කෝටුවකින් ලීයකින් වෙන්න පුළුවන්, කකාරනකොට දිය රැලි යහා මෙහා වෙනකොටත් මුණ පේන්නේ. අර විසිරුණු සිතේ ස්වභාවය, පසුතැවෙන ස්වභාවය. ඊළඟට බොර වූ ජලාශයක් දැන් විචිකිච්ඡාව. අපි අද සාකච්ඡා කරන කොටස අවසන් කොටස. ජලාශය බොර වුණාමත් හරියට සත්‍ය දැක ගන්න බෑ. අන්න ඒ වගේ තමයි. දැන් මේ නීවන ධර්මවල ඇතිවන ධර්ම මාර්ගයේදී වන විපත වැරැද්ද මොන වගේද කියලා සඳහන් කළා. මතකේ නැති වෙලා යනවා, අවශ්‍ය දේ මතක නැති වෙලා යනවා. ඒක හිතට නගා ගන්න අපහසුයි. මේ නීවන ධර්මවල ඇතිවන ස්වභාවය එයයි. ඉතින් මේ බව තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී කියන තැනකට සිත සිහිය පුරුදු කරන්න පුළුවන්කම ලැබෙනවානේ. දැන් නීවරණ ධර්ම ගැන අද විචිකිච්ඡා කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ තරම් මේ පසුබිම හැමදාම දේශනා කරන්නේ? ඔබ අපි මොන තරම් බාහිර ආරම්මණයන් සමග ජීවත් වෙනවද කියන එක අද දවසේ මේ කාලය තුළ සිදුවෙන සිදුවීම් වලින් ඔබට තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ හිතේ සිදුවෙන දේවල් පිළිබඳව සිහිය යොමු කරගන්නවත් වෙලාවක් නැතුව දැන් මොකද වෙන්නේ කියන තැනක විද්‍යුත් මාර්ග ඔස්සේ පවා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පවා නිරන්තරයෙන් සියලු දෙනා මොන වෙන්න පුළුවන්. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන සමහරයත් ඔත් වෙන්න පුළුවන්. නමුත් වැඩි පිරිසක් අද ඒ බව පෙනෙනවා දැනෙනවා. කරුණාවෙන් පෙන්눔 කරන්නේ. ඒවා කෙරේ දැඩි උනන්දුවකින්
ඒවම මෙනෙහි කරමින් සිත දූෂ්‍ය ස්වභාවයටපත් වෙන බවක් තමයි තියෙන්නේ. අන්න ඒ නිසා තමයි නැවත නැවතත් මේ දහම් කරුණු පෙන්වා දෙනකොට පසුබිම හදා ගන්නත් නැවත නැවතත් මතක් කරන්නේ අන්නේ ඒ අවස්ථාව පෙන්වල දෙන්න අවශ්‍ය නිසා හිත ඒතන්ට පුරුදු කරන අවශ්‍ය නිසා. මේ නිසා විවේක නිශ්චිත අවශ්‍යයි. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේක කියන එකත් පින්වත් නේ පැත්තකට වෙලා නිදාගෙන ඉන්නක හෝ මොනවා හරි ඔබ කියන විදියට කාගිනු නිදහස් වෙලා මුහුදු වෙරළකට හෝ කැලයකට හෝ ගිහිල්ලා ඉන්නවා කියන තැනකම නෙමෙයි. එයත් කාය විවේකයක් තමයි. හැබැයි කාය විවේකයට උදව්වට චිත්ත විවේකයක් තියෙන්න ඕනේ. නැත්නම් මේ නීවරණ ධර්ම ආපුවොත් එimhe සිතට කාය විවේකේ නැති වෙලා යනවා. ඇඳේ නිදා ගන්නවා කියලා කාය විවේකේ ගියොත් පහසු ආසනයක දැන් සැතපිල්ල ඉන්නවා හාන්ස් වල ඉන්නවා කියලා කාය විවේකයක් දෙන්න ඕනේ කියලා උඩ බලාගෙන හිටියත් හිතට නැගීගෙන යන තද ආසාව ගැටීම නැත්නම් මේ නීවරණ ධර්ම විවේකයක් තියෙයි. නැත්නම් විවේකයක් නැහැ. මට දැන් නැගිටලා යන්න හිතෙනවා කියලා හිතෙන්න පුළුවන්. කාය විවේකය, චිත්ත විවේකයත් ඇසුරු කරගෙනම ලබන්න ඕනේ අවබෝධය ඔස්සේ. චිත්ත විවේකයේ පැහැදිලිවම සිතේ ඇතිවෙනා වූ ධර්මාබෝධයෙන් ඇති කරගන්නා වූ සැහැල්ලු බව, සංසිඳීම තමන්ට දැනෙන්න ඕනේ. ඒ බව වැටහෙන්න චිත්ත විවේකය. මගේ සිත පසන්න චිත්ත කියන තැනක පදුට්ට චිත්ත තිබුණොත් විවේකේ නැහැ. ලෝභ දෝෂ මෝහ ඇසුරු වෙන්නේ. පසන්න චිත්ත කියන තැනේදී ලෝභ දෝෂ මෝහ බැහැර වෙලා අලෝභ අදෝෂ කියන අවස්ථාවන් සිතට දැනෙන්නට පටන් ගන්නවා. පසන්න චිත්තයක් වෙනවා. දැන් පසන්න චිත්තේ ස්වභාවය ඔබ අහලා තිබෙනවනේ. ධම්මපදයේ මුල් ගාථා දෙක දෙවනි ගාථා බලන්න. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන. භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාවන පායන. මනස පූර්වාංගමෙනි සියල්ලටම ශ්‍රේෂ්ඨ වෙන්නේ යම් කෙනෙක් ප්‍රසන්න සිතෙන් දූෂ්‍ය නොවු ලෝභ දෝෂ මෝහයන් දූෂ්‍ය නොවු සිතෙන් හිතනවද කියනවද කරනවද එය තමා අත් නොහැර යන සෙවණැල්ල වගේ ඡායාව අනපායිනි අත් නොහැර යන සෙවණැල්ල වගේ තමාට සැපීපාක ගෙන දෙනවා. කාය විවේක, චිත්ත විවේක කියන තැන අන්න එතන මතුවෙන. උපදි විවේක කියනකොට උපදි විවේකයේ හැබවීම මුළුමනින්ම දැනෙන්නේ සියලු කෙලෙසුන් ප්‍රහාණය වීමෙන්ම රහතුන් වහන්සේට. නමුත් අපිට ආශ්‍රය කරන තැනකට කෙලෙස් සංසිඳවනවා කියන තැනින් දැන් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ භාවනා කර්මස්ථානයක් ඇටියට ඉගන්වුවොත් ඒ ටික කරගන්න පුළුවන්කම ලැබෙන. උපදි විවේකය ගන්න ඕනේ. ධර්මයට හිත යොමු කරනකොට අනුක්‍රමයෙන් උපදි විවේකය ගන්න පුළුවන්. උපදි විවේකය ඇති වෙන පටන් ගන්නවා. නැත්තම් අර කායික විවේකයේ පමණක් ගන්නවා කිව්වට හිතට ලෝභ දෝෂ මෝහ පැන නැගුණොත් එතන විවේකයක් නැහැ. සමහර විටක කය පැත්තකට කළ තියෙනවා විතරයි. හිතත් తాවකාලිකව අරමුණක යොමු කිරීමකින් විවේකයක් දුන්නා කියන තැනකට එන්නත් පුළුවන්. දැන් හිතේ සමහර අයට දුක්ඛ දෝමනස්ස ගැටලු තිබුණම ගිහිල්ලා ඔබ කියන විදිහට චිත්‍රපටයක් හෝ නාට්‍යයක් හෝ යමක් බලන එක. Taman කැමති පුද්ගලයන් මැදට ගිහිල්ලා කතා කරමින් ඉන්න එක. සමහර විට වරදවා කරන දේ මත් වතුර ආදියට පුරුදු වෙන මේ ඔක්කොම දේවල් తాවකාලිකව Tamanගේ හිතර වටන්න සිදු කරන දේවල්. නමුත් අවබෝධයෙන් යුක්තවම කාය විවේක, චිත්ත විවේක, උපදි විවේකයට අපි එනවනම් අපිට පුළුවන් අර විවේක නිශ්චිත කියන තැන ඒ අරමුණේ අවබෝධයෙන්ම ලෝභ දෝෂ මෝහ බැහැර වෙන ආකාරයට හිත සකස් කරන්න පුළුවන් නම් හිත ඔසවල තියන්න පුළුවන් නම් හිත පමුණවන්න පුළුවන් නම් අන්න එතන හැබෑවටම මේ විවේක නිශ්චිත කියන කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ අවස්ථාව විවේක නිශ්චිත කියන තැනින් හදා ගන්න පුළුවන්. විවේක නිශ්චිත, විරාග නිශ්චිත. සම්මුතියට මමම කියලා පැවැත්තුවට මම මගේ කියලා පරමාර්ථ වශයෙන් හට අරගෙන බිඳී නැතුව යනවා කියන උද්‍යව්‍ය ඥානය සකස් කරගෙන විරාගී චරණයකට එනවා. දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යාව වුණත් දැන් එතන සමීපම තැනක් නේ. දෙමව්පියෝ දැන් විශේෂයෙන්ම තරුණ දෙමව්පියෝ පුංචි දරුවෝ තුරුළු කරගෙන නුඹ මගේමයි හැමදාම ඉන්නවා කියලා කියන්නේ සම්මුතියට. නමුත් පරමාර්ථ ධර්මයට අනුව කිසිවක් ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ. මම මගේ වෙන්නේ නැහැ. හටගත්ත වගේම නැති වෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. අන්නේ මනස පැවැත්වීම තමයි විරාගය.
නිරෝධ ආර්ය සත්‍යයේදී එක පැහැදිලි කොට පෙන්වුවා ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මිදෙනවල්ලා ගැනීමෙන් අනාලයෝ නොඇලී ඉන්නවා. විරාගයට හිත පුරුදු කරන්න ඒ අවස්ථාව හිත තුල සකස් වෙන්න ඕන. විවේක නිසිත විරාග නිසිත. අපි ඇසුරු කරන්න ඕනි. ඇසෙන් රූප කනින් ශබ්ද ආදී වශයෙන් අරමුණු සකස් වෙනකොට දැන් ඇසුරු වෙනවා කියන්නේ ওই අදහසටත් එක්ක. ඇසෙන් රූපයක් බලන්නෙම විරාගී මනසකේ. එතන අදහස් කරන්නේ මේ අකර්මණ්‍ය වෙනවා කියන එක නෙමෙයි. ඉන්ද්‍රියන් දුබල කරනවා කියන එක නෙමෙයි. ගෘහස්ත ජීවිතයේ සන්තුෂ්ටිය නැති කරනවා කියන අදහස නෙමෙයි පින්වත්නි. ධර්මාබෝධයේ ඔස්සේ ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් අරමුණු පරිහරණය කරනකොට සම්මුතිය පරමාර්ථය අවබෝධයෙන් පරමාර්ථය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යට සම්මුතියට මම මගේ පවත්තනවා. අර පරමාර්ථය මනාකොට පුරුදු කරන නිසා සම්මුතියට පැවැත්වුව සම්මුතියක් විතරයි. පරම සත්‍යයයි හිත තුල පවතින මම සිතකය වචනය කියන තුන්දරින් අනුගත වෙලා ඉන්නේ පරම සත්‍ය සමගයි කියලා ඒ හිත වලට දැනෙන්න ඕනේ. විරාග නිසිත, නිරෝධ නිසිත. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන අවබෝධයේ නිරෝධයම තමාට වැටහෙනවා. හට අරගෙන බිඳී නැති වෙන දේවල් එතකොට කිසිවිටකවත් මම මගේ කරගන්න යන්නේ නැහැ. පස්පව් කරන්න යන්නේ මේ කොහොම හරි අල්ල ගන්න ඕනේ. ඒකට බාධා ආය නැති කරන්න ඕනේ කියලා. අසකනාදී ඉන්ද්‍රියන් වර්ධවා සතුටු වෙන ආකාරයට සිහිය පවත්වන්න යන්නේ. වැරදි සිහිය, මිච්ඡා සති කියන දේ පවත්වන්න යන්නේ නැහැ. ඒ අවබෝධයේ අනුක්‍රමයෙන් තමාගේ හිතට දැනෙනවා. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත. වස්සග්ග පරිණාමය. නිවනම අරමුණු කරන තරම් හැකියාවක් මේ ශ්‍රාවකයට තියෙනවා. මේ ශ්‍රාවිකාවට ඇති වෙනවා. මේ ඔස්සේ විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත කියන ටික ටිකවත් අවබෝධය ඔස්සේ කටයුතු කරනකොට මාර්ගය තුල පිළිපන් ශ්‍රාවකයේ ශ්‍රාවිකාවක් බවට පත් වෙනකොට වස්සග්ග පරිණාමයේ ස්වභාවයෙන් ඇති වෙනවා. නිවනටම අරමුණු නිවන් පිණිස මෙහෙමලද සිත් ඇත්තෙක් බවට පත් වෙනවා. එහෙම වෙන්නේ නැත්තේ අර මුල් කොටස් හරියට කෙරෙන්නේ නැති නිසා. කරුණාවෙන් සඳහන් කරන පින්වත්නි සමහර ඇත්තෝ යම් කෙනෙක් කියන්න පුළුවන් මම නම් දැම්ම නිකන් නිවන් දකින්න ඕනේ නේ. ඊළඟ ආත්මලා ටිකක් මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකෙ ඉපදිලා මනුස්ස ලෝකෙත් ඉපදිලා කොස් ගෙඩියක් හරි කාලා මනුස්සයෙක්ට ජීවත් වෙලා පස්සේ බලමු නිවන කියන. එපා කියලා ප්‍රතික්ෂේප කරන්නේ හැබැයි කල් දානවා. අවිද්‍යාව නිසා, අවබෝධය නැති නිසා. බොහෝ දුක් දේවල්, සසරේ දුක් හදන දේවල් රස කරමින් ඒවා පරිහරණය කරන්න බොහෝ විට උත්සාහ කරනවා මේ අනවබෝධය. අනුක්‍රමයෙන් අපිට පුළුවන් නම් මේ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයන් හැටියට කටයුතු කරන වස්සග්ග පරිණාමී නිමනට මෙහෙවන ලද සිත් ඇත්තෙක් බවට පත් වෙනවා. පින්වත්නි දැන් අපි මෙනෙහි කළොත් සමහරට වැඩිහිටියන්ට මතකයි සුනාමි උවදුරට මුහුණ දීපු ආකාරයට යම් කෙනෙකුට මුහුණ දුන්නත් නමුත් ඒකට මුහුණ දීපු අය ඥාතීන් හිතවතුන් බොහෝ කෙනෙකුට මුණ ගැහිලා තියෙන සම්බන්ධයි ඒ ඇත්තන්ගේ ජීවිත වලින් හෝ දැකපු කරපු අත්දැකීම් අනුව හෝ මේ ජීවන ගමනේ ඇති භයානක බව තේරුම් ගත්තා. දැන් පසුගිය අවුරුදු දෙක තුලම තාමත් මුළුමනින් සංසිඳිලා නැහැ. කොරෝනා උදුර හා සමගින් හෝ ජීවිතය ගැන ගැඹුරින් දකින්න පුළුවන්. මේ අනුක්‍රමයෙන් හිත පුරුදු කරගෙනකොට දැන් කිව්වේ විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වස්සග්ග පරිණාමී. නිවන අරමුණු කරන්න ස්වභාවයෙන්ම හිතට දැනෙනවා. සමහරවිට පරමාර්ථ ධර්ම අවබෝධය නෙමෙයි පින්වත්නි, නමුත් යම් අදහසක් කියනවා ඒ තමයි ඒක වැරදි නෑ. නමුත් එතනින් ධර්මයට නතු කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සමහර රෝග එක්ක ලෙඩ දුක් හැදිලා දරා ගන්න බැරි වුණාම වෛද්‍යවරු සඳහන් කළොත් යම් පිටක මේක සුවපත් කරන්න ස්ථිර වශයෙන් අපහසුයි. తాවකාලිකව මේක ඕන මොහොතක පැන නගිනවා. නැත්නම් දැනට තියෙන මේ වේදනාව උනත් බැහැර කරන්න අපහසුයි කියලා කිව්වා. මෙහෙම දුක් විඳින්න නම් නැවතත් මේ සංසාරේ උපදින්න එපා කියලා හිතවලට දැනෙන්න පුළුවන්. දැන් එතන පරමාර්ථ ධර්ම ඇසුරු කරගෙන නෙමෙයි අර තමා මුල් කරගත්ත මේ කයෙහි ඇතිවෙච්ච වේදනාව. පඨවි ආපෝ තේජෝ වායු කියන මේ ධාතු හතර විසිරිලා
ප්‍රබල ලෙස විසිරලා ඒවා යම් සමතාවයකට ගේන්න දැන් බැරිම තැනක ඉන්නේ. ඒක තමයි අභ්‍යන්තර ඉන්ද්‍රියන් දුර්වල වෙලා නැවත ප්‍රකෘති තත්ත්වයටපත් කරන්න බෑ. ආදි වශයෙන් පවසන්නේ තමයි අර විසිරුණු පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර නැවත තරමකින් හෝ සමානත්වයකට ගේන්න අපහසුයි කියන එක. අන්නේ තත්ත්වයටපත් වුණාම ස්කන්ධ පංචකය ජීවිතයේ හිතින් අල්ලගත්ත කයත් මුල් කරගෙන රූපස්කන්ධයත් එක්ක දැන් ඒකෙන් ගැලවීමක් විසඳීමක් සංසිඳීමක් නැහැ කියලා දැනෙනකොට යම් අදහසක් කියනවා මෙහෙම දුක් විඳින්න නම් නැවතත් උපදින්නට එපා කියලා. නැවතත් උපදින්නට එපා කියලා. දැන් මෙතන පරමාර්ථ ධර්මයේ නොවුනත් යම් අදහසක් ආවා. එහෙමනම් ඔබ හිතනවද සංසාර ගමනේ නැවත ඔබ නිරෝගී උපදුනා කියලා කිව්වත් මේක ඒකත් සදාකාලිකයි කියලා නෑ. බලවත් ලෙස පින් කළ දෙවියෙක් හැටියට ඉපදුනත් දෙවියා නමුත් එතනින් චුත වෙලා දුගතියක උපදින තිරිසන් ලෝකෙ උපදින තැනක දුගතිය උපදින තැනකට වෙන්න පුළුවන්. කිසිවක් ස්ථිර සදාකාලික නෑ මේ ලෝකේ. මේ භවය තුල මේ සසර තුල. මේ නිසා තමයි මේ භව චක්‍රයේම දුකක් හැටියට භාග්‍යවතුන් වහන්සේ නුවණින් දේශනා කළේ. එතකොට ඒ අදහස ඔස්සේ නිවන අරමුණු වෙන ආකාරයට කොතනකින් හෝ ලෞකික ලෝකේ ලෞකික අදහස් එක්ක එනම් ස්කන්ධ පංචකය ස්වකීය කොටගෙන නමුත් වදන් පෙළ සඳහන් කළා නම් අර මුලින් සඳහන් කළා වගේ දුක වේදනා දරා ගන්න බැරුව ඇයි මම ඉපදුනේ නැවතත් උපදින්න එපා කවදා සසර උපදින්න එපා කියලා යම් කෙනෙක් කියනවා වගේ එතනින් යම් අදහසක් ආවා එය ධර්මයට මොහු කරලා ගත්තොත් පරමාර්ථ ධර්ම වශයෙන් අනුක්‍රමයෙන් දියුණු කරගන්න ගියොත් වොස්සග්ග පරිණාමී නිවනට සිත සිය අරමුණු කරන දේ අනුක්‍රමයෙන් Tamanට වඩාත්ම වැටහෙන්නට පටන් ගන්නවා. ඒ කරන්න පුළුවන් පින්වත්. එහෙමනම් අද දවසේ දැන් මේ මාර්ගය ඔබට පෙන්වුම් කරලා විචිකිච්ඡා නීවරණය මේ දේශනාව ඉතුරු කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ගිය දේශනෙහි ධර්ම දේශනාවෙහි බුදුරජාන් වහන්සේ කෙරෙහි ඇති සැකය ධර්ම රත්නයේ කෙරෙහි ඇති සැකය ආර්ය සංඝ රත්නයේ කෙරෙහි ඇති සැකය හා ත්‍රිශික්ෂාව අපි සීලය කියලා තනි වචනෙන් ගන්නවා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව කෙරෙහි ඇති සැකය මේක විචිකිච්ඡාවේ අඩංගු කරුණු ඊළඟ කරුණු තමයි අතීත භවයක් කෙරෙහි ඇති සැකය අතීත භවයක් තිබුණද දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල ප්‍රධාන කරුණකේ පින්නත් මේ පුනබ්භව කියන වචනේ. ධර්මයේ පාවිච්චි කරන පින්නත් පුනරුත්පත්ති කියන වචනට වඩා පුනබ්භව කියන වචනේ. පුනබ්භව. භවයේ නැවත සැකසීම. අශෘතව පෘථග්ජන නම් චුතියෙන් අනතුරුව භවාංග වල කෙලවර තමයි චුතිය කියන්නේ. චුතියෙන් අනතුරුව නැවත පටිසන්ධි විඥානයකට යනවා. භවය සකස් වෙනවා. ඒ බුදුදහමේ මේ පුනබ්භව කියන එක ප්‍රධාන අදහසක්. අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බහෝති. ඒ වදන් පෙළ මතකද පින්වත්? අග්ගෝ හමස්මේ ලෝකස්ස සෙට්ටෝ හමස්මේ ලෝකස්ස ජෙට්ටෝ හමස්මේ ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බහෝති. සිද්ධාර්ථ කුමරුන් උපතේදී සඳහන් කළාය කියන ඒ අදහස මතකයි නේද? ශ්‍රේෂ්ඨ වෙමි, ජේෂ්ඨ වෙමි, නායක වෙමි. මේ මාගේ අවසන් උපතයි. මින් පසු උපතක් නැහැ. ඒ පුනබ්බ නැති ಜಾති දානි පුනබ්බවෝ. පුනර්භවයක් නැවත ඉපදීමක් නැහැ. භවයේ සකස් වීමක් නැහැ. එතකොට අතීත භවයේ කෙරේ සැකයක් හට ගන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ ශ්‍රාවකයා බැහැර වීමයි. මිච්ඡා දිට්ඨියටපත් වීමයි. අන්‍ය වූ මතයක් සීලබත පරාමාසයක් වගේ අන්‍ය වූ මතයකට ඔහු ගැත්තෙක් බවට පත් වෙනවා. ඒ මාර්ගයට යොමු වෙන්න පුළුවන්. පින්වත්නි අතීත භවයක් තිබුණද කොතනින්ද මේක අපි මතු කරගන්නේ? සරලම තැනකින් බුදුරජාණන් වහන්සේගේ දේශනා පුරාවටම පෙර සසර ගැන ජාතක පොතේ පටන්ම ජාතක පොතේ සඳහන් ජාතක වස්තුන්ගේ පටන්ම
මේ බව තේරුම් ගන්න පුළුවන්. සරල ලෙස මෙනෙහි කළොත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න සිතසිය පිහිටු විවිත් මේ සංසාර ගමනේ ඇති භයානක බව තේරුම් අරගෙන. එතකොට සසරේ ඇති භයානක බව කිව්වේ පුනර්භවය ගැනත් එක්ක නේද? ඉපදිමින් මරණයට පත්වීම යන ගමන. සසර කියලා කියන්නේ අබ්බොච්චින්න ස්කන්ධ පංචකයේ හට අරගෙන බිඳී නැතිව යන ස්වභාවය. නමුත් ඔබට වැටහෙන විදියට සරලව දේශනා කළොත් ඒ තමයි මැරෙමින් ඉපදීමට පත්වීම යන ගමන. මේක පුනර්භවය. පුනර්භවය. එතකොට අතීත භවය කෙරෙහි සැකයක් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය හා සමගින් ත්‍රිවිද්‍යා ඥාන උපදවා ගත්තා. මොනවද ත්‍රිවිද්‍යා ඥාන? පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ කියන මේ ඥාන තුන. තමන් වහන්සේගේ පෙර සසර පිළිබඳව දුටුවා. වැඩිපුරම ඉපදිලා තිබෙන සතර අපායේ. උන්වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ආරම්භ කළයින් අනතුරුව පළමු නියති විරණේ ලැබීමෙන් අනතුරුව උන්වහන්සේ පින්වත්නි තිරිසන් අපායේ ඉපදුනා. නමුත් නරක, പ്രേත, අසුර අවස්ථාවල ඉපදුනේ නැහැ. තිරිසන් ලෝකෙ ඉපදුන බව බහලා තියෙනෝනේ වටුවෙක්, වඳුරෙක් ආදී වශයෙන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ දුටුව තමන් වහන්සේ අතීත සංසාර ගමනේ දැන් නීති වෙන ලබන්ට මත්තෙන් සිට හෝ වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර අපායේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ සංයුත්ත නිකායට අනුව අනවතග්ග සංයුත්තයට අනුව ඔබට මතක් කරන්න කැමති යම් විටක ඔබට මේ පිළිබඳව දැනුමක් තිබෙන්න පුළුවන්. එහෙත් භාවනාවක් වගේ අවබෝධයට ගන්න ඕනේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අවිජ්ජා නීවරණං තණ්හානං සත්තා සන්දහවතං සංසරතං දීගරත්තං වෝ භික්කවේ දුක්ඛං පච්චන භූතං. මහණෙනි නුඹලා හැම කෙනෙක්ම මේ දීර්ඝ සංසාර ගමන අප්‍රමාණ කාලයක් දුක් විඳලා තියෙනවා. අනමතග්ග කෙලවරක් දකින්න නැති පුබ්බා කෝටින පඤ්ඤායති. පූරාරම්භයක් ආරම්භයක් නොපෙන්න දිගු සංසාර ගමන. අවිද්‍යාවෙන් වැහිලා ඒ වගේම තෘෂ්ණාවෙන් සසරට බැඳිලා අප්‍රමාණ කාලයක් සංසාරේ ඇවිදගෙන ගියා දුක් විඳා. ඇවිදගෙන ගියා කියන්නේ මේ කකුල් දෙකෙන් ඇවිදගෙන ගියා කියන අදහස නෙමෙයි. ඉපදෙමින් මරණයට පත්වෙමින් මේ භව ගමන එතෙන්දී හැඳින්වුව සන්දාවතන් සංසරතන් කියලා. සමහරු අඩු ආයුෂ ඉපදුනා නැති වුණා. දීර්ඝායුෂ අඩු වුණා ඉපදුනා නැති වුණා. විවිධාකාරයෙන් ඉපදිලා සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් මේ භව චක්‍රය තුල දුක් විඳලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදිලත් අම්මා වෙනුවෙන්, පියා වෙනුවෙන්, සොහුරා වෙනුවෙන්, සොහුරිය වෙනුවෙන්, දුව පුතා ආදී හැම ඥාතිත්වයේ ඉදිරියේ ප්‍රිය අරමුණේ වෙන් වෙනකොට, අකමැති අරමුණේ ගැටෙනකොට හඬපු කඳුළු සිව් මහා සාගරයේ ජල කඳට වඩා වැඩි අය සඳහන් කළා. මේ අතීත භවය තේරුම් ගන්න, පුනර්භවයේ තේරුම් ගන්න අවස්ථා මම මේ පෙන්눔 කරන්නේ. ඊළඟට සඳහන් කර එළුව බැටළුව කුකුල්ලු හරක් බවට පත් වෙලා ගෙල කැපෙනකොට සිඳෙනකොට ගලාගෙන ගිය රුධිරයත් සිව් මහා සාගරයේ ජල කඳට වඩා වැඩි. පින්වත්නි නුවණින් මෙනෙහි කරන්න. දැන් ඔබට සැකයක් තියෙනවා මේ ඇත්තද කියලා හිතන. ධර්ම මාර්ගය තුල ඉස්සරහට ගමන් කරන්න බෑ. ඉතින් අතීතයක් තිබුණේ නැත්තම් අනාගත නැවත ඉපදීමකුත් නැහැ කියන තැනකට එනවනේ. එහෙමනම් ඇස කන ආදී ඉන්ද්‍රියන් සතුටු කරලා ජීවිතය පාත්වනෝ කියන තැනකට එනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සමහර බ්‍රාහ්මණයන් කතා වගේ ණයට හරි ගිතෙල් අරගෙන කුස සනසමින් පුරවගෙන ජීවිතය පාත්වනවා කියපු තැනකට හිත සකස් වෙන්න පුළුවන්. මේ නිසා පුබ්බේ නිවාසානුස්සති ඥානය තුළින් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ අතීත සසර පිළිබඳව දුටුවා. දැන් අපිට සැකයක් නැතුව
අර බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්ම රත්නය කෙරේ ආර්ය සංඝ රත්නය කෙරේ සැකයක් නැහැ කියන තැනින් සීල සමාධි ප්‍රඥා කෙරේ සැකයක් නැති වුණා. තවදුරටත් අතීත භවයේ කෙරේ සැකයක් නැහැ කියන තැනකට සිත සිහිය පවත්වන්න පුළුවන්කමක් තිබෙනවා. සැකයක් නැහැ. සැකයක් තිබුණොත් නේ මෙතන ගැටලුව පවතින. බුද්ධ ආදී අටතැන්ගේ සැකය කියලා කිව්වේ ඒ අදහසනේ. දැන් සැකයක් නැහැ. චතුූපපාත ඥානයෙන් සියලු සත්‍යයන්ගේම සසර පිළිබඳව දුටුවා. පින්වත්නි මේ වගේ නිදසුනක් පෙන්වම් කරනවා සූත්‍ර දේශනාවල යම් කෙනෙක් දැන් ගෙවල් දෙකක් මැද හිටියොත් මේ ගෙදරින් ඒ ගෙදරට ඒ ගෙදරින් මේ ගෙදරට ඉවත් යන අය ඇතුල් වෙන අය දැක ගන්න පුළුවන්. කර්මානුරූපව සතර අප උපදින අය මිනිස්සු හැට උපදින අය දිව්‍ය ලෝක උපදින අය හැටියට හඳුනා ගන්නවා. පින් කරපු අය සුගතිය, පව් කරපු අය දුගතිය උපදින වශයෙන් ගෙවල් මාරු කරනවා වගේ මේ භව චක්‍රය තුල හැසිරෙන ආකාරය ධර්ම කතාව තුල මනාකොට පෙන්වුම් කළා. කුසල් අකුසල් අනුව පින් පව් අනුව මේක සිද්ධ වෙනවා. සියලු සත්‍යෝම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර පායේ බව පැහැදිලි කළා දේශනා කළා. මොනවාද සතර පාය? නරක තිරිසං പ്രേත අසුරණං වූ සතර පාය. පින්වත්නි මේ අතීත භවයේ කෙරෙහි සැකයක් තිබුණොත් පෞපින් විශ්වාසයට එන්නේ නැතුව අරිනෝ, කුසල අකුසල අවබෝධයට එන්නේ නැතුව අරිනෝ, සතර පාය පිළිබඳව තිබෙන විශ්වාසය නැති වෙනවා කියන එකයි සඳහන් කරන්නේ. කවුද දන්නේ? එහෙම අහන්න පුළුවන්. කවුද දන්නේ? මරණයෙන් පස්සේ උපදිනවද? එහෙම උපදින්න ওই වගේ තැන් තියෙනවද කියලා. මොන විදිහ අකුසලයකට පුද්ගලයෝ පත් වෙයිද කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද? සාමාන්‍ය ලෝකයා කියන විදිහට පෞපින් විශ්වාස කරන්නේ නැතුව හැසිරෙන පුද්ගලයෝ නේද කියලා ඒ හිතට දැනෙනවා. කියන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම වැඩිපුරම සතර අපායේ උපදිලා අප්‍රමාණ කාලයක් දුක් විඳලා තියෙනවා. මනුස්ස ලෝකෙ ඉපදිලා තිබ්බම් පච්චන භූතං व्यसनं පච්චන භූතං කටසි වඩ්ඩිතා දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛම් පච්චන භූතං. දිගු කාලයක් අප්‍රමාණ ලෙස දුක් විඳලා තියෙනවා. තියුණු ලෙස දුක් විඳලා තියෙනවා. මහසේ වශනයන්ට හසු වෙලා තියෙනවා. මිනිස්සු හැටියට ඉපදුනේ අඩුවෙන් එහෙම ඉපදිලත් මේ දෙනකොට මලසිවුරු පස් නොකරන ලද තැනක් බින් අඟලක තැනකවත් හොයාගන්න බෑ. හැම තැනකම මේ මලසිවුරු වලින් මහ පොළොවේ පස්සට වෙලා තියෙනවා. පින්වත්නි අපි මෙනෙහි කරමු වැඩිපුරම ඉපදිලා තියෙන සතර පාය නම් අඩුවෙන් ඉපදිලා තියෙන මනුස්ස ලෝකේ නම් ඒ මනුස්ස ලෝකෙත් හැම බින් අඟලකම මියදුණු තමන්ගේ මලසිවුරු වලින් පෝෂණය වෙලා තියෙනවනම් එනම් මහ පොළොවේ පස්සට වෙලා තියෙනවනම් මේ සංසාර ගමන මොන වගේද කියලා ඔබට වටහා ගන්න පුළුවන්ද? අපි වටහා ගමු. ඒ නිසා අතීත භවය ගැන සැකයක් හිතන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ගැන අනුව ඒ සසරේ පාත්නා දුක්ඛිත ස්වභාවය අවබෝධ කරගෙන තමයි මේ දුර්ලභ ලැබුව අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අප මේ ලෙසින් හිතේ පවතින විචිකිච්ඡාව සැකය බැහැර කරන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ සියලු සත්‍යයන්ගේ ශරීර අතීත සංසාර ගමන නුවණින් දැකලා වැඩිපුර උපත ලබා තිබෙන්නේ සතර පාය අප්‍රමාණ කාලයක් දුක් විඳලා තිබෙනවා කියන තැන මනාකොට පෙන්වුම් කළා. ත්‍රිවිද්‍යා ඥානයන් ඊළඟට ආසවක්ඛ්‍ය ඥානය අපිට උත්තරයක් දුන්න ආසවක්ඛ්‍ය ඥානය පහල කරගෙන. දැන් දුක දැක්ක අප්‍රමාණ දුක් විඳිනවා කරන්න දෙයක් නැහැ කියලා මං විතරක් කරගන්න ඕන දේ කරගත්තා කියන තැනක නෙමෙයි. මේ දුක් විඳින හේතුුනේ උපාදානය වුණේ තණ්හාපච්චය උපාදාන තෘෂ්ණාව. අන්නේ තෘෂ්ණාව උපාදානය වුණා ඇසෙන් රූප කනෙන් ශබ්ද ඒතම් මම මගේ ඒසෝ හමස්මි මම වෙමි ඒසෝ මියත්තා මගේ ආත්මය කියලා. මගේ වසඟේ මට ඕන විදියට පාත්ත ගන්න පුළුවන් කියන අදහසින් ඊට හිත දැඩි වරමුණු ගත්තා. මේ නිසාම තමයි පස්පව් දසක් සල්ට යමු වෙන්නේ. ඒ නිසා
ආසවක්ඛය කියන ඥාණයෙන් මේ කෙලෙස් ආශ්‍රව මුළුමනින් බැහැර කරන ආකාරය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දැන් මේ අතීත භවයක් තිබෙනවාද කියන තැනට උත්තරයක් හදාගන්න. මේ දහම් කොටස් ඔක්කොම අයිති. ඇසේ පටන් අත්තරින්න නැත්නම් ආශ්‍රව හට ගන්නවා. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මෙන්න මේ විදියට ඇසෙහි රූපයේ චක් විඥානය පටන් අරමුණු බැඳෙනවා. එත නිවිසමානා නිවිසති මధుර ලෙස ඒවාහි තැම්පත් වෙනවා. මේ තමයි යථා ස්වභාවය. නිසා ආශ්‍රවශය කරන්න නැත්නම් භවයේ සකස් වෙනවා. අතීත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් ඉපදිලා අප්‍රමාණ කාලයක් දුක් විඳලා තියෙනවා. මෙන්න මේ අවබෝධය අපේ හිත තුළ අපිට ඇති කරගන්න පුළුවන්කම ලැබෙන. දැන් මේ අත්දැකීමෙන් දකින්න ඕනේ පින්වත්නි. එතකොට අපි ඔබට ආරාධනා කළොත් අපි අපිටම කියාගත්තොත් අපි ඇස අත්හරිමු. මොකද දෙකකින් අදහස් කරන්නේ? ඇස අත්හරින්න කුමක් දෙකකින් අදහස් කරන්නේ? අවබෝධය නේද? පියවියස තියෙනවා, රූපය දකිනවා, චක්කු විඥානය පහළ වෙනවා, අරමුණ හඳුන ගන්නවා. ඒ ස්පර්ශයෙන් යම් අරමුණකට යනකොට සම්මතයේ තුල සැප වෙන්න පුළුවන්. හැබැයි තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න. සම්මතයේ තුල පටිගයක්, දුක්ඛයක්, දෝමනසයක් වෙන්න පුළුවන්. පටිගයෙන්, තරහෙන් ඒක දැඩිව ගන්නෙ නෑ. ගැටෙන්න යන්නේ නෑ. මධ්‍යස්ථ ස්වභාවයට උපේක්ෂාවට කොටත් අවිද්‍යාවට යන්නේ නෑ. මධ්‍යස්ථ ස්වභාවයේ සමස්තය ලෙස දකිනවා. සංකතයේ ස්වභාවය හට අරගෙන බිඳී නැතිව යනවා කියන තැනකට අවිද්‍යාවට හසු නොවෙන්න සිහිය පාත්තනවා. ඒක තමයි වෙන්න ඕනේ. ආසවක්ඛේ ඥාණයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ සසරගත දුකෙන් නිදහස් වෙන්න ආශ්‍රව නැති කරන ආකාරය පෙන්වුම් කරේ. එය අපත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඥානයන් කියලා දැනුමට හෝ වචනයට පමණ සීමා කරන්නේ නැතුව අප තුලින්ම මම ඇසත් හරිනවා කියන තැනකට එන්න පුළුවන් නම් පුනර්භවය නැත්නම් අතීත භවයේ ස්වභාවයෙන්ම පිළිගත්ත අවබෝධයෙන් යුතුව පිළිගත්ත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මා ඔබට සඳහන් කළොත් ඇස අත්හරින්න කියලා. මොකක්ද අදහස් කරන්නේ? රූප බලන්න එපා කියන එකද? ලෝකය බලන්න එපා කියන එකද? නෑ, එහෙම විය යුතු නෑ. ඇස ගිලන් වෙනකොට බේත් කරන්න එපා කියනද? ටිකක් පෙනීම දෘශ්‍ය ස්වභාවය අඩු වෙනකොට උපැස්සිවල කණ්ණාඩි දෙකක් පළඳින්න එපා කියන එකද? නැහැ, පළඳින්න. බෙහෙත් කරන්න. හැබැයි අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. මම මගේය කියලා මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව ගන්න බෑ. මෙහි පවතින සංකත ස්වභාවයක් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හට අරගෙන බිඳින් නැතිව යනවා කියන ස්වභාවයෙන් අපිට ඒක දැක ගන්න පුළුවන් නම් ආශ්‍රව බැහැර කරන ඉතාම හොඳ අවස්ථාවක් මේ අපි තේරුම් ගන්නේ භවයේ ඇති භයානකකම. ඉපදෙමින් මරණයට පත් වෙමින් යන ගමනේ ඇති භයානක බව අපි තේරුම් ගන්නවා. දැන් අතීත භවයේ කෙරේ සැකයක් නැහැ කියන තැනට මම හිත සකස් කරගන්න කරුණු පෙන්ලා දුන්නේ. නොදන්න කරුණු නෙමෙයි. ඔබ දන්න කරුණු පෙළ ගැස්වීම සිද්ධ කළේ. නැත්තම් පුස්තකාලයක් ඔලුව උඩ තියාගෙන ඉන්නවා වගේ මොන තරම් කටපාඩමේ තියාගෙන හිටියත් හැබැයි අවශ්‍ය තැන අරමුණට යොමු කළ අරමුණ නැති කරනවා කියන අදහස. අරමුණ කියේ ලෝභ දෝෂ මෝහ එක්ක පරිහරණය කරනවා කියන එකයි. අරමුණ නැති කරනවා කියන්නේ අවබෝධයෙන් ලෝභ දෝෂ මෝහ සංසිඳවනවා කියන අදහසයි. අන්න එතෙන්ට හිත පුරුදු කරන්න. භාවිත බහුලීකත හිතක් බවට පත්ුනේ නැත්තම් හිතේ තියෙන්නම අතීත භවයක් තිබුණත් දන්නේ නැහැ. අනාගත භවයක් තියෙයිද? මේ සැක මරණයෙන් මතු උපදීද? පින්වත්නි, මෛත්‍රිය මුහු කරගෙන දේශනා කරන්නේ දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතයේ මේ තරම් අපහසුයෙන් අපිට ලැබුණු හමුණු ගෞතම බුද්ධ ශාසනය අනෙතනින් බැහැර වෙන පිරිසක් එකතු වුණොත් අපි නිරාගාමිකයි කියලා. ඒක මිච්ඡා දිට්ඨියට හසු වෙලා වැරද්දක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම් ආගමක්ම නෙමෙයි. පසු කාලීනව යම් ආගමික සම්ප්‍රදායන් සිරිත් විරිත් ඇති වී තිබෙනවා පේනවා. හැබැයි මූලික වශයෙන් ගත්තොත් මේක දර්ශනයක්, දැක්මක්. ඒහි පස්සික මතකයිනේ. ඇවිත් පරීක්ෂා කොට බලන්න. සුනාත ධාරේත චරාත ධම්මේ ඔබට හුරු පුදු සරල වචන.
අහන්න, ලෝභ දෝෂ මෝහ බැහැර වෙන ආකාරයෙන් අහන්න, හිතේ දරා ගන්න, ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරෙනකොට ඔබ කියන වචනේ නම් කුරා කූඹියෙකුටවත් වරදක් වෙන්නේ නැතුව, වරදක් කරන්නේ නැතුව පස්පව් දස කුසල්. ඒවා පස්පව් දස කුසල් සිද්ධ කරන්නේ නැතුව ජීවිත ගමන පාත්තන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, යම් කෙනෙක් හෝ යම් පිරිසක් යම් විටක සඳහන් කරන්න පුළුවන්, දහමෙන් උගන්වනව නේද මේ භෞතික වස්තු දුකයි, ඕව හොයන්න ඕනේ, යනකොට අරගෙන යන්නෙත් නැහැ. ඒ නිසා කලකිරිලම, කලකිරිනු කියන ධර්මයේ උගන්වන සංවේගයට මුසු නිබ්බිදා නෙමෙයි, තරහවත් එක්ක ඇතිවන මේවත් එක්ක කලකිරීමක් ඇති කරගෙන ජීවත් වෙලා මේ ඉන්න කෙටි කාලය තුළට අනිත්‍යම මෙනෙහි කර කර මේදිලා යන්න, එකෙන් ඔක්කොම අත්හරින්න කියලා. එවැනි ව්‍යාකූල කෙලෙස් වලට නැඹුරුණු කතාවක්ද ධර්ම තුල, බෞද්ධ දර්ශනය තුල පෙන්වුම් කරන්නේ නැහැ. ඔබට භෞතික වස්තු බැහැර කරන්න කියලා කිව්වේ නේ. භෞතික වස්තු අවශ්‍ය පරිදි පරිහරණය කරන ආහාර, ඇඳුම් පැළඳුම්, බේත් නිවාස වශයෙන් අවශ්‍ය පරිදි පරිහරණය කරන්න. ඔබට අවශ්‍ය නම් තට්ටුවක් නේ, තට්ටු 7ක් හදාගත්තත් කමක් නැහැ. ධර්මානුකූලව අවශ්‍ය නම්. දැන් වෙළඳ ව්‍යාපාර කරන අය වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කාලයේ ප්‍රධාන දායක හැටියට නම් කරපු සිටු පවුල්වල අනේපිණි සිටාණු, විසාකා මහ උපාසිකා වැනි ඇත්තන්ගේ බොහොම සම්මතයේ තුල නමුත් එවැනි සෞභාග්‍ය යහපත් ජීවිත පැවතුන. අත්තරින්න කියලා කියන්නේ දැන් මේ දේවල් ඔක්කොම දාලා යන්න දියුණුවක් වෙන්න එපා කියන එක නෙමෙයි. භෞතික ලෝකේ තාක්ෂණික දියුණුවත් එක්ක ලෞකික විෂයන් වශයෙන් ඉදිරියට යන්න එපා කියන එක නෙමෙයි. ඔබට යම් තැනක සඳහන් කරන්නේ ඔය තාක්ෂණික ලෝකයේ තුල මේ කැමරා පද්ධති, දුරකථන, ගුවන් යානයකට නගින්න එපා, පයින්ම යන්න, මුහුදෙන්ම යන්න, එහෙම කිව්වද? නැහැ, තාක්ෂණයත් එක්ක සිටින්න. හැබැයි තදින් ඇලෙන්නත්, උපාදානය කරන්නත් එපා, ගැටෙන්නත් එපා. සමාහිත හිතක්, සංසිඳුණු හිතක්, සතර හතිපට්ඨානයේ උගන්වන සිහිය පාත්තන හිතක් බාටපත් කරගන්න කියලා. මෙතන පහන සංඥාවක් එනවා. කිසිවක් කෙරේ උපාදානට යන්නේ නැතිනකොට ඒ ලෝභ දෝෂ මොහ සකස් වෙන අරමුණු ප්‍රහාණය කරනවා. මෙන්න මේ ආදී වශයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා. එතකොට අවශ්‍ය දේ ඔබ සම්මුතිය තුළ ජීවිතය පවත්වන්න කටයුතු කරනවා. හැබැයි කිසිවක් උපාදානය කරගන්නේ නැහැ, දැඩිව ගන්නෑ මමයේ මගේ කියලා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ තරංගයට යොමු වීමෙන් තමයි ලෝකෙ දියුණු වෙන්නේ කියලා. පින්වත්නි, සමාහිත හිතකින් දියුණුවක් කියන තැනකින් ඔවුනෝන් කටයුතු කරන්න පුළුවන්. නමුත් තරංගය කියන වචනේ තුල ඇහෙන්නේ තරහ, වෛරය, අමනාපය, ඊර්ෂ්‍යාව, ඔවුනෝන් පරදායාම, අවසාන ප්‍රතිඵල ප්‍රාණඝාත, සොරකම් කියන තැන් වලටත් එන්න පුළුවන්. ඔය තරංග ඉන්නවා කියන ගැන හිතලා බලන්න සමහර විට. අතෘප්තිකර ආශාව බහුල වෙන්න පුළුවන්. ලෝකේ දියුණුව අවශ්‍යයි. ලෝභ දෝෂ මෝහ සංසිඳවගෙන. එතකොට දියුණු වෙන්න ආශාවක් ඕන නැද්ද කියලා අහන්න පුළුවන්. නෑ, කැමැත්තක් අවශ්‍යයි, ඡන්දයක් අවශ්‍යයි. දැන් කාමච්ඡන්දයේ දැඩි වැලීම එපා, ප්‍රතික්ෂේප කළා. ලෝභ දෝෂ මෝහ සකස් වෙන ආකාරයෙන් ඇලීම. නමුත් යහපත් වූ අරමුණක්, ලෝභ දෝෂ මෝහ බැහැර කරන්න තිබෙන කැමැත්ත, කුසල් මාර්ගයට යොමු කරන්න කියන කැමැත්ත, ඒක අනුදැනව දාලා ඒ ඔස්සේ දියුණු වෙනවා. හැබැයි මොනතරම් දියුණු වෙන තත්ත්වයට ආව කිව්වත් දැන් ව්‍යාපාරයක් කරන දෙන්නුගෙන් පටන් අරන් 10 15 100 200 1000 දාස් ගණන් සේවකයෝ අරගෙන ආයතන වශයෙන් දියුණු කරන්න පුළුවන්. හැබැයි ඒක තරංගයකුත් හැටියට ගිහිල්ලා වංචා කරලා සේවකයන්ට දිය යුතු දේ දෙන්නේ නැතුව වැටුපාදී වශයෙන් තමනුත් දැඩි මානයකටපත් කරගෙන එහෙමනම් දියුණු උනේ. සියල්ල හට අරගෙන නැතිව යන ලෝකයක් තුල උඩරගත් ආස්වාසය ප්‍රසවාස කළ නැවත ආස්වාස කරගන්න බැරිනෝ සියල්ල අවසන්ය කියන මේ ජීවිතේ යථා ස්වභාවය දැන් දකින්න. ධර්මානුකූල ගත්තොත් අර තුල තිබුණේ ලෝභ දෝෂ මොහ ඔසවාගෙන ගිහිලා බිමින් තබනවා වගේ සතර පායතනක උපදින්න පුළුවන්. දැන් මේ අවබෝධයත් එක්ක ලෞකික ලෝකයේ තුල බුද්ධ ශ්‍රාවකයෙකුට අවශ්‍ය ආකාරයෙන් ලෝභ දෝෂ මොහ දිනු කරගෙන භෞතික වස්තු පරිහරණය කරන්න පුළුවන්. බෑ හිත තුළ අර හේතුඵල ධම පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න තියෙනවා. අතින් අත්හැරියත් හිතිනුත් අත්හැරිනවා කියන අවබෝධය තුළ තියෙන යම් තැනක හිතින් අත්හැරලා අතින් අල්ලගෙන ඉන්න. හැබැයි හිතින් අත්හැරීමනේ අවබෝධයනේ වඩා වැදගත් වෙන්නේ. එතන දියුණුවක් තියෙනවා. හැබැයි දියුණුව තුළ තණ්හා මදමාන දිට්ඨි නම් වූ ප්‍රපංච නැහැ. මේකයි ගැඹුරින් තේරුම් ගන්න ඕන.
දැන් අතීත භවයක් කෙරේ අනාගත භවයක් කෙරේ අතීත අනාගත භව දෙකම කෙරේ පුනර්භවය ගැන විශ්වාසයක් නැති අය අර සීලය තුල රැඳිලා නැති නිසා හැබැයි අත්දැකීම් ලැබලා නැති නිසා සීලය සම්මා ප්‍රඥාවෙන් ඇසුරු කොට අත්දැකීම් නැති නිසා ලෞකික විෂය දැනුම තිබෙනවා කිව්වත් සමහර විටක ඒ තුලින් තමයි ඒ හිතලා එතනත් ලෝභ දෝෂ මොහ එක්ක ඒ වදන් පවසන්නේ. එහෙත් පින්වත් ඔබ පින්වත්නි තථාගත බුදුරජාන් වහන්සේගේ ධහම ස්වාක්ඛාතෝ ගාථාවේ කෙලවර දැක්විය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණැත්තන් විසින් දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයක් නුවණැත් අවබෝධ කරගන්න නුවණැත්තන් විසින් ඒ ධම් පච්චත්තම් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන වෙන්කොට රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට ස්කන්ධ වශයෙන් සියුම් ලෙස හේතුඵල ධම හට අරගෙන බිඳී නැතිව යන ස්වභාවය නුවණින් වෙන්කොට වෙන් ආකාරයෙන් අවබෝධයට ගෙනෙන්න ඕනේ. අන්න එතින්දි පින්වත්නි අතීත භවයේ කෙරේ සැකයක් නැතුව යනවා අනාගත භවයේ කෙරේ සැකයක් නැතුව යනවා අතීත අනාගත භව දෙකම කෙරේ සැකයක් නැති වෙලා මනාකොට පටිච්ච සමුප්පන්න ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. අපි නැවත සඳහන් කළොත් ඔබටත් කටපාඩමේ තිබිලා ඔබේ සිත පටිච්ච සමුප්පන්නව හේතුඵල ධර්මයෙන් දැක ගන්න අවස්ථාව ඇති වෙන්න නිසා නැවතත් සඳහන් කරනවා ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරෝධිති. මේ හේතුම් ප්‍රත්‍ය කරගෙන මේ ඵලය සකස් වෙනා ඒ හේතු විසිරලා යනකොට ඵලය නැති වෙලා යනවා. මේ හේතු ඉපදීමෙන් මෙන්න මේ ඵලයකුත් ඉපදිලා තිනවා හේතු නැතිවීමෙන් මේ ඵලයක් නැති වෙලා යනවා. මෙන්න මේ පටිච්ච සමුප්පන්න බව අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ආදී වශයෙන් අනෝබෝධය නිසාම සංස්කාර අරමුණු කර්ම බවට හදාගෙන කර්මයෙන් විඥාන විඥානයෙන් නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ඉපදීන් ජාතියෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. උපායාස කිව්වේ බලවත් සිත්වල හට ගන්න තැනකට එනවා. දැන් මේ අවබෝධයට එනකොට නීවන ධර්මයයි සඳහන් කරන විචිකිච්ඡාව සංසිඳනවා. ධර්ම මාර්ගයේ පෙනෙනවනේ. ඔබ අප දැක ගන්නවා. සියුම් ලෙස දැක ගන්නව තික්ඛින්ද්‍රිය. අවබෝධයේදී ඉන්ද්‍රිය හතරක් දැක්වුවා තික්ඛින්ද්‍රිය, මුදුන්ද්‍රිය, සුවිඤ්ඤාප ස්වාකාර කියලා. මොනවද? තික්ඛින්ද්‍රිය, මුදුන්ද්‍රිය, සුවිඤ්ඤාප ස්වාකාර. තික්ඛින්ද්‍රිය තියුණු ලෙස මනාකොට අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනවා. මෘදු ලෙස අවබෝධ කරගන්නවා. සුවිඤ්ඤාප ස්වාකාර සුන්දර ලෙස පහසු ලෙස වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙයත් 이르දිපාද හැටියටත් 이르දියක් හැටියටත් දක්වන්නට පුළුවන්. පංච නීවරණ දහම් කතා පෙළ එතනින් නතර කරමින් ඊළඟ දේශනාවන්ගෙන් මේ අනුකුත් සූත්‍ර දේශනාවක් ඔස්සේ පින්නතුන්ලාට වර්තමානටත් ගලපගෙන අකාලිකෝ ශ්‍රී සද්ධර්මයේ ප්‍රායෝගික වශයෙන් අනුගමනය කරන්න කුමන ජීවිතයේ අවධියක් ගත කරත් වයස 2-3 ළමාම අයට නෙමෙයි. නමුත් භාවිත හිතක් තිබුණොත් සසරගත පුරණ ලද ඥාන ශක්තියත් එක්ක පුළුවනි ජීවිතේ හැම අවස්ථාවකදීම පුරුදු කරගත හැකි දහම් කොටාසයක් පෙන්වා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අදහසින් අද දේශනාව මෙතන නිමාටපත් කරනවා. හිතන්නට යයි ආරාධනා කරමින් ඔබ හැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රේ වේවායි. ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක සාසනං.